වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. අයහපත් කාලගුණයෙන් 1,30,000කට වැඩි පිරිසකට පීඩාවට. එම ජනතාවට කඩිනමින් සහන සලසන්නයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්. මෙරට ව්‍යාපෘති රැසකට බ්‍රිතාන්‍යයේ සහාය. විශේෂ විමර්ශන කණ්ඩායමක් ගිනිගත් නෞකාවසලට. වන්දියක් පිරිනැවීම දීර්ඝ ක්‍රියාවලියකින් පසුව සිදුවන්නක් බව නෞකා සමාගමේ ප්‍රධානියා කියයි. වගා කටයුතු සඳහා කාබනික පොහොර යෙදීම ලෝක ආහාර වැඩසටහනේ අවධානයට. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්. රෝහල් සායන වෙත පැමිණෙන රෝගීන්ට ඖෂධ තැපෑලෙන්. රේඩියෝ ගුරුවරයා හෙට පෙරවරු 9 සිට ස්වදේශීය සේවයෙන්. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට පහසුකම් නැතැයි පවසා ඉන්දිය වෛද්‍යවරු 3000ක් සේවයෙන් ඉවත් වෙති. ඇෆ්ගනිස්තාන සුපිරි දඟපන්දු යවන්නා ඕවර 20 නායකත්වය ප්‍රතික්ෂේප කරයි. අයහපත් කාලගුණයෙන් මේ වන විට පුද්ගලයන් 1,30,000කට වැඩි පිරිසක් පීඩාවට ලක් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. රත්නපුර, කොළඹ, කළුතර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පිරිස් මෙසේ පීඩාවට ලක්ව තිබේ. එමෙන්ම සුබසාධන මධ්‍යස්ථාන 27ක 5,000කට වැඩි පිරිසක් රඳවා තබා ඇත. අදාළ දිස්ත්‍රික්කවල තවදුරටත් වැසි පවතී. ප්‍රදේශ ගණනාවකට බලපා ඇති අධික වර්ෂාව නිසා ඇති වූ ගම් වතුර තත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව සහන කණ්ඩායම් 13ක් යොදවා තිබේ. බස්නාහිර සහ දකුණු පළාත ආවරණය වන පරිදි ඔවුන්ගේ සේවය ලබා ගැනේ. ගම්පහ, රාගම, මහභාගයේ කැලණිය, බුලත්සිංහල සහ පරගොඩ යන ප්‍රදේශවලද ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි තවලම, හිනුදුම, නාගොඩ, එප්පල, මාපලගම සහ අතුරෙලි යන ප්‍රදේශ ආවරණය වන පරිදි එම කණ්ඩායම් මෙහෙයුම් කටයුතු සිදු කරයි. රත්නපුර, අයගම, දුම්බර, ඉහළපොළ ප්‍රදේශයේ සිදු වූ නායාමෙන් පුද්ගලයන් 2 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලැබූ එක් අයෙකු රෝහල්ගත කර තිබේ. 17 හැවිරිදි තරුණියක් එලෙස අතුරුදන් වී ඇත. තුවාල ලැබීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇත්තේ එම දැරියගේ මවයි. නායන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි වයස අවුරුදු 60ක් වන පිරිමි පුද්ගලයෙකුද අතුරුදන්ව සිටී. නායාමට ලක් වූ ප්‍රදේශයේ ඔස්සේ පවතින දුම්බරැල්ල මාර්ගයේ මීටර් 500ක පමණ කොටසක් නාය ගොස් තිබේ. සබරගමු පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාද නායාම සිදු වූ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට ගොස් තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමසල මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා කඩවත දෙසින් එන වාහනවලට ඉන් පිටවීමට හෝ ඇතුළු වීමට නොහැක. පිවිසුම මගහැර වෙනත් විකල්ප පිවිසුම් පාවිච්චි කරන්නයි අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් අංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සලසන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. විපතට පත් අය මුදා ගැනීම සහ සහන සැලසීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. තද වැසි හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. කොරෝනා වසංගතය මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල මහා කොමසාරිස්වරියගේ ඇගීමට ලක් වූ අය. මෙරට එන්නත් කරන වැඩපිළිවෙලට ලබා දිය හැකි සහාය පිළිබඳවද ඇය අදහස් පළ කළාය. වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබා දීම පිළිබඳව මහා කොමසාරිස්වරියගේ අවධානය යොමු විය. වසර 2030 වන විට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට
රජය ගෙන යන වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත් සූර්ය ශක්තිය ගබඩාකරණයට හා සම්ප්‍රේෂණයට සහාය වීමටත් බ්‍රිතාන්‍ය එකඟතාව පළ කළේය. මෙරට වනාන්තර ආවරණය 30% දක්වා වැඩි කිරීමේ රජයේ සැලසුමටද බ්‍රිතාන්‍යයේ සහාය පළ වුණි. ගිනිගත් නෞකාවෙන් පරිසරයට සිදු වී ඇති හානිය අධ්‍යයනයට තාක්ෂණික සහාය ලබා දෙන්නයි ජනාධිපතිතුමා ඉල්ලීමක් කළේය. ජිනීවා යෝජනා සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළේය. ඉඩම් ගැටලු විසඳීම ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳව එහිදී පැහැදිලි කෙරුණේ. ආපදාවට පත් නෞකාවේ විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය මේ වන විට ලබා දී තිබේ. එහි ඉදිරි කටයුතු සිදු කරන රජයේ විමර්ශන කණ්ඩායම සමුද්‍රාරක්ෂා නෞකා මගින් එම ස්ථානයට රැගෙන යාම අද සිදු කෙරිණ. එම කණ්ඩායම මුහුදු ජලනියේදී ලබා ගැනීම සහ ස්ථානීය නිරීක්ෂණ කටයුතු සිදු කරයි. මෙම විමර්ශන කණ්ඩායම නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට රැගෙන යාමට පහසුකම් සලසන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් ඉල්ලීමක් කර තිබුණේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරීන්ගෙන් යුත් 14 දෙනෙක්ගෙන් මෙම විමර්ශන කණ්ඩායම සමන්විතය. මේ අතර ගිනි ගැනීමට ලක් වූ මෙම නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නයි බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. මෙම ආපදාව නිසා විශාල පරිසර හානියක් සිදු වී ඇතැයි එම පෙත්සමෙන් පෙන්වා දී තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ගිලමින් පවතින නෞකාව අයත් සමාගමේ ප්‍රධාන විධායක සැමුවෙල් ලොස්කොවිට්ස් මහතා මෙරට සාගරයට සහ පරිසරයට සිදු වූ විනාශය සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරයි. ජාත්‍යන්තර මාධ්‍යයකට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම සිද්ධියෙන් පසු සාගර විශේෂඥයන් සමග තමා සාකච්ඡා කළ බවයි. නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමගද තම සමාගම ක්‍රියා කරන බව ඔහු කීවේය. එහෙත් මෙතෙක් නැවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වූ බවට වාර්තා වී නොමැත. හානිය තක්සේරු කිරීම ඉතා අසීරුය. නැව රක්ෂණය කර ඇති බැවින් තම සමාගමට සිදුවන මුල්‍ය පාඩුව ඉතා අවමය. ශ්‍රී ලංකාවට දිය යුතු වන්දිය පිළිබඳව තක්සේරු කරමින් සිටින බව ඔහු කියයි. එය දීර්ඝ ක්‍රියාවලියකින් පසුව සිදුවන්නකි. ශ්‍රී ලංකා බලධාරීන් සමගද අදහස් හුවමාරු කරගනිමින් සිටී. වෙරළ තීරයේ පිරිසිදු කිරීමට අවශ්‍ය උපකරණ එම සමාගම ලබා දීමට සූදානම්ය. මෙරට කෘෂි කර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් යෙදීමේ වැඩසටහන ජාත්‍යන්තර අවධානයට ලක් වෙයි. මේ නිසා ජගත් සංවිධානය රෝමයේ සංවිධානය කර ඇති ලෝක ආහාර වැඩසටහනේ දේශනයට ජනාධිපතිතුමාට ඇරයුම් කර ඇතැයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. යලකන්නේදී වී ගොවිතැන එළවලු සහ අනිකුත් කෘෂි භෝග වගාවේ යෙදෙන සියලු දෙනාට කාබනික පොහොර අවහිරයකින් තොරව ලබා දීමට රජය සූදානමින් සිටේ. කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳ අවධානය යොමු වුණත් අපිට දැනෙනවා මේ වෙනකොට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට පොහොර ආනයනය කිරීමක අවශ්‍යතාවයක් සිදු වෙන්නේ නැති වෙයි. මොකද දේශීය මට්ටමින් අපිට අවශ්‍ය පොහොර මේ රටේ නිෂ්පාදනය කරගන්න හැකි වෙයි කියන දැඩි විශ්වාසයක් අපි ළඟ තියෙනවා. ඒ වගේම අපි යම් අවස්ථාවකදී පොහොර ආනයනය කිරීමක් අවශ්‍ය වුවොත් ඒ සම්බන්ධයෙන් අපි වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු අපි විශේෂඥයන් සැදුම්ලත් කමිටුවක් පත් කරලා තියෙනවා. එහෙම ආනයනය කිරීමක් කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ මේ කාබනික පොහොර සම්බන්ධයෙන් අනියම් බියක් ඇති කරගත යුතු නැහැ. රජයක් හැටියට එළමෙන මහකන්නේට සියලුම ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නම් ආයතනයක් අසත්‍ය ප්‍රචාරයක් සිදු කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විමර්ශනයක් ආරම්භ කළේය. එම සංගමයේ සභාපතියයි පවසන රජීව් යාසිරු කුරුවිටගේ මැතිව් යන අයෙකු මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනය පිළිබඳව ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධයකකේ වෙත ඔහු කැඳවීමට නියමිතය. එම සංගමය සඳහන් කරන පරිදි සයිබර් ප්‍රහාර එල්ල නොවූ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටී. රෝහල්වල සායන සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ඖෂධ තැපෑලෙන් ඔවුන්ගේ නිවෙස්වලටම ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේ එක් රෝගියෙකු සඳහා මාසයකට ප්‍රමාණවත් ඖෂධ ලබා දීම සිදු කරන බවයි. දීප ව්‍යාප්ත රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන් සඳහා මෙම ඖෂධ ලබා දීම සිදු කෙරේ. කෙසේ වෙතත් සිය ලිපිනයන් සායන වෙත ලබා දී නොමැති රෝගීන් අදාළ සායනයේ දුරකථන අංකය අමතා ඒ පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. දුරකථන අංක 072 07 20 720 හෝ 072 06 06 ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය. මෙන්න යළිත් එම දුරකථන අංක 072 07 20 720 හෝ 072 06 06 රේඩියෝ ගුරුවරයා සාමාන්‍ය පෙළ විභාගත්වල වැඩසටහන හෙට පෙරවරු 9 සිට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. එය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9 සිට පැය 2ක කාලයක් විකාශය කිරීමට ජාතික ගුවන් විදුලිය සූදානම් වී සිටී. රජයේ පාසල්වල ප්‍රවීණාචාර්ය මණ්ඩලයක් මෙය ඉදිරිපත් කරයි. හෙට පෙරවරු 9 සිට 10 දක්වා ඉතිහාසයේ විෂයත් පෙරවරු 10 සිට 11 දක්වා සිංහල සාහිත්‍යයත් ඉගැන්වේ. සිංහල භාෂාව සහ සාහිත්‍ය කොළඹ විශාඛා විද්‍යාලයේ ආචාර්යනී නිශිකා ජයවර්ධන මහත්මිය සිදු කරනු ලැබේ. ඉතිහාසයේ විෂය මහානාම විද්‍යාලයේ ආචාර්ය නිරෝෂ් පෙරේරා මහතා ඉදිරිපත් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. නිරෝධායනයට ලක්කර ඇති හා හුදිකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සතුස සහන මල්ල බෙදා හැරීමේ වැඩපිළිවෙල අද නිල වශයෙන් ආරම්භුණේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ක්‍රියාත්මක වේ. සතුස සහන මල්ල බෙදා හැරීම විධිමත්ව සිදු කෙරේ. මේ සඳහා යුද හමුදාව පොලිසිය සහ සතුස කාර්ය මණ්ඩලය සිය දායකත්වය ලබා දෙයි. මෙම සහන මල්ලේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් ඇතුළත් වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තිය හඬ අවධානය පිණිසයි. වලව වම්මිවර මහවැලි සංවර්ධන කලාපයේ අයාලේ යන ගවයන්ගෙන් ගොවිතැනට දැඩි හානි සිදුවෙමින් පවතින බව ගොවි සංවිධානය කියා සිටී. ගවගාල්වල ගවයන් රාත්‍රී කාලයේදී මුදා හැරීම නිසා ඇලවේලි කඩා දමමින් භෝග වගා සියල්ලම විනාශ කරයි. ඇතැම් ගවරංචුවලට 100කට වැඩි සංඛ්‍යාවක් අයත් වේ. අන්දරවැව උස්කල වැවේගම කිරිබ්බන් වැව මහවැව මයුරපුර වැලිවැව ගොවි ජනතාව මින් වඩාත්ම පීඩාවට පත්ව සිටී. ලෝක ප්‍රවෘත්ති සේවයේ නිරත ඉන්දියාවේ කනිෂ්ඨ වෛද්‍යවරු 3000ක් පමණ සිය තනතුරු වලින් නිලාස් වී තිබේ. කොවිඩ් වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් නිරෝධායන වීමේ පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සහ තම පවුල්වල අයට කොවිඩ් වැළඳුනහොත් ඔවුන්ට විශේෂ ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් සැපීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ඔවුන් පසුගියදා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණේ. වර්ජනය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙස ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශීය අධිකරණයක් ඔවුන්ට නියෝග කර තිබියදී මෙලෙස සිය තනතුරු වලින් ඉල්ලාස් වී ඇත. කොවිඩ් රෝගීන් වාර්තා වීමට මාසකට පෙර 2019 වසරේදී චීනයේ වුහාන් ප්‍රදේශයේ විද්‍යාගාරයක පර්යේෂකයන් පිරිසක්
බරපතල ලෙස රෝගාතුර වූ බවට එක්සත් ජනපද බුද්ධ්‍යංශ අනාවරණය කරගෙන තිබේ. එලෙස රෝගාතුර වූ පුද්ගලයන් සම්බන්ධ වෛද්‍ය වාර්තා නිකුත් කරන ලෙස ඇමරිකාවේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා චීනයේ ඉල්ලා සිටී. චීනයේ පර්යේෂකයන් 9 දෙනෙකුගේ වෛද්‍ය වාර්තා අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කර ඇත. ලෝකයේ රටවල් රැසකටම මේ දිනවල වැසි සහිත කාලගුණයක් පවතී. සෝමාලියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් 4 ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. එරට ගොවිබිම් හෙක්ටාර 40,000ක්ද විනාශ වී ඇත. මෙම ජනතාවට හදිසි ආධාර අවශ්‍ය වී තිබේ. ගංවතුර හේතුවෙන් එරට මියගිය සංඛ්‍යාව 25කි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. හම්බන්තොට වියලි කලාපීය උද්භිද උද්‍යානය ආශ්‍රිතව සියලු පහසුකම් සහිත රථගාලක් ඉදි කර තිබේ. එම උද්‍යානයේ නැරඹීමට එන සියලු අයට එහි පහසුකම් පවතී. ඒ ආශ්‍රිතව ප්‍රදේශයේ නිෂ්පාදිත පළතුරු හා විවිධ භෝග අලෙවිසැල් කිහිපයක්ද විවෘත කර ඇත. මේ සඳහා රුපියල් දසලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබේ. ක්‍රීඩා පුවත්. නවසීලන්තය සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි. තරගයේ මුල් භාගයට වර්ෂාවෙන් බාධා ඇති විය. දිවා භෝජනය වන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 111ක් රැස් කරගෙන සිටියේය. නවසීලන්ත පිළ ප්‍රථම ඉනිම සඳහා රැස් කළේ ලකුණු 378ක් පමණි. පන්දුවර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තමා ප්‍රතික්ෂේප කරන බව ඇෆ්ගනිස්තාන දඟපන්දියාවන ක්‍රීඩක රෂීඩ් ඛාන් පවසයි. නායකත්වයේ වගකීම හේතුවෙන් ඔහුගේ දක්ෂතාවලට බලපෑම් එල්ල විය හැකි බව ප්‍රකාශ කර තිබේ. මීට පෙරද ඔහු ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වයේ දැරුව අතර මේ වන විට පන්දුවර 20 කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. ප්‍රයිම්ලෑන්ඩ් රෙසිඩන්ස් ලිමිටඩ් ආයතනය ලබනාගහරුවාදා සිට කොළඹ කොටස් වෙළඳපොලේ දිරිසවි පූර්වයේ ලයිස්තුගත කිරීමට නියමිතය. එමගින් නිකුත් කරන කොටස් රියල් ස්ටේට් ශේෂ්ත්‍රය යටතේ වර්ගීකරණය කෙරේ. මෙම ලයිස්තුගත කිරීම සිදු කරන්නේ ඉකුත් මාසයේ කළ සාර්ථක මූලික මහජන නිකුත් කිරීමෙන් පසුවය. රුපියල් 10යි 740 බැගින් නිකුත් වූ කොටසකට ආරම්භක දිනේදීම අධිදායකත්වයක් ලැබුණි. එමගින් රුපියල් බිලියනයකට වැඩි ප්‍රාග්ධනයක් රැස් කිරීමට සමාගම සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. සම්බා සහල් රුපියල් 98ක් නාඩු සහල් රුපියල් 96ක් ලෙස රජය ගැසට් කර තිබුණත් සමූපකාර වෙත තොග මිලට සහල් ලබා ගැනීමේදී මිල වෙනස් වීම සිදුවන බව ජාතික සම්පකාර මණ්ඩලයේ සභාපති සරත් වීරසිරි මහතා පවසයි. සතු සායතනයට ලබා දෙන මිල ගණන් වලටම සමූපකාර වලටත් භාණ්ඩ ලබා දෙන්නේයි ඒ මහතා රජය නෙලා සිටි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට සමූපකාරය මගින් විශාල සේවයක් සිදුවන බව ඔහු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින්
සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3-wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්. වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. නිර්තදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද රාත්‍රියේදී තවදුරටත් පවතී. බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවේ. දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නායාමේ අවධානමද එලෙසම ක්‍රියාත්මකයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. අයහපත් කාලගුණයෙන් 1,30,000කට වැඩි පිරිසක් පීඩාවට. එම ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්. මෙරට ව්‍යාපෘති රැසකට බ්‍රිතාන්‍යයේ සහාය. විශේෂ විමර්ශන කණ්ඩායමක් ගිනිගත් නෞකාවසලට. වන්ද්‍යා පිරිනැමීම දීර්ඝ ක්‍රියාවලියකින් පසුව සිදුවන්නක් බව නෞකා සමාගමේ ප්‍රධානියා කියයි. වගා කටයුතු සඳහා කාබනික පොහොරියදීම ලෝක ආහාර වැඩසටහනේ අවධානයට. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්. රෝහල් සායන වෙත පැමිණෙන රෝගීන්ට ඖෂධ තැපෑලෙන්. රේඩියෝ ගුරුවරයා හෙට පෙරවරු 9 සිට ස්වදේශීය සේවයෙන්. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට පහසුකම් නැතැයි පවසා ඉන්දිය වෛද්‍යවරු 3000ක් සේවයෙන් ඉවත් වෙති. ඇෆ්ගනිස්තාන සුපිරි දඟපන්දු යවන්නා ඕවර 20 නායකත්වය ප්‍රතික්ෂේප කරයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.